Sadhu, sadhu, sadhu. Namaskara viva buduruvanata sameda buduhimi saranayami. Namaskara viva damruvanata sameda sadham saranayami. Namaskara viva sangharuvanata sameda mahasangha saranayami. Namaskara viva tunuruvanata sameda tisarana saranayami. Sadhu, sadhu, sadhu. අපට මේ උතුම් ධර්මයේ කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, උපතත් සමග සියලු සත්වයින් වෙත ලැබෙන දෙයක් තමයි ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් කියන කාරණාවන්. ඒ උපතත් සමග ලැබෙන ඒ කාරණාවන් වලට කිසිම ಜಾති ભેදයක් අදාළ වෙන්නේ නැහැ. එයා වාසය කරන රට ඒ රටවල් වල අනුව එක රටින් රටට වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ හැමේ පැහැ අනුව ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ කිවි ලස්සන කැත අනුව වෙනස් වෙන්නේ නැහැ. උගත් නූගත් බව අනුව වෙනස් වෙන්නේත් නැහැ. ಜಾති කුල මල කතා කරන භාෂාවන් ඒ අනුව වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ උපන් ලෝක අනුව වෙනස් වෙන්නේත් නැහැ. මනුස්ස ලෝකේ කියලා වෙන්නත්, දෙව්ලෝ කියලා නොවී ඉන්නත්, ඊට පස්සේ බඹලෝ කියලා ඒකාන්ත වෙන්නත් කියලා එහෙම විශේෂත්වයක් නැහැ. කුමන හෝ ලෝකෙක කුමන හෝ තැනක කුමන අයුරින් ඉපදුනත් ඉපදීමත් එක්ක ලැබෙන දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒකට දේශනා කළේ දුක කියලා. ඒ දුකට තමයි අයිති වයසට යෑම කියන කරුණ. ජරාවට පත්වීම, ලෙඩවීම කියන කරුණ, මරණය කියන කරුණ. ඒ කියන්නේ උපතත් එක්ක තමයි යාට ඒදී ලැබෙන්නේ. එතකොට අද ලෝකයේ මිනිස්සු ගොඩාක් අය ලෙඩ වෙනකොට, වයසට යනකොට, මැරෙනකොට, ප්‍රියයන්ගෙන් වෙන් වෙනකොට, කැමති දේ නොලැබෙනකොට සමහර වෙලාවට ඒ අය හිතනවා, ඒ අයට තේරෙන්නේ මේ උපතත් එක්ක ලැබිච්ච කාරණාවක් කියන එක. ගොඩාක් අය හිතන්නේ මේ කරුණ එක්කෝ අපිට දෙවියන් වහන්සේ තමයි අපිට ඒක හදලා දුන්නේ. එතකොට දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව තමයි
එක්ක මේ සියල්ල වෙන්නේ. ඒතර දෙවියන් වහන්සේ අපි සතුටු කරා නම් මහා බ්‍රහ්මයා කියන කෙනා අපි පිදුවනම් ඊට පස්සේ යම් කිසි පුදු පූජාවන් යම් කටයුතු වල අපි නිරත වුණා නම් අන්න අපිට එහෙනම් ජරාවට ලක් නොවි අපි මරණයට ලක් නොවි අපි වයසට යෑමට ලක් නොවි කැමැති අයගෙන් අපි වෙන් නොවි අකමැති අය සමග එකතු නොවි අපි කැමති දේ අපිට ලබා ගන්නමින් අපිට ජීවත් වෙන්න පුළුවන් කියලා ගොඩාක් අය හිතනවා. ඒ අර ක්‍රමයට අනුව. ඒ හිතන නිසා ගොඩක් අය අන්න ඒ මාර්ගෙන් අන්න ඒ සතුට කිරීම පැත්තට යනවා. හැබැයි ඒකෙන් සතුට වෙන කෙනෙක් නැහැ. ඒකෙන් වෙන්නේ ඒ කෙනාට යම් වියදමක් කාලේ නාස්ති වීමක් විතරයි. එතකොට ඔන්න ඔය විදිහට අද ලෝක සත්වයා හිතන ඔය ක්‍රමය අද ලෝක සත්වයා යන ඔය මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක වචනයක්. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළ එකට අවිද්‍යාව කියලා. අවිද්‍යාව කියන්නේ අඳුරක්. උපමාව බුදුරජාණන් දේශනා කළ අවිද්‍යාවට උපමා කළේ අඳුර කියන එකයි. එතකොට කට්ට කළුවරේ අපි ඉන්නවනම් අපිට ළඟපාත ඉන්න අපිට කිසි දෙයක් පේනවද? අපිට එහෙම ළඟපාත කිසි දෙයක් පේන්නේ නැහැ. සතා සර්පය හිටියත් ළඟපාත පේනවද? නැහැ. ඇයි? මොකද අඳුර. එතකොට අඳුරේ ඉන්න නිසා තමයි අන්න යා හිතන්නේ මෙන්න මේ දේවල් නිසා තමයි එක්ක ග්‍රහයෙක් හරි කවුරු හරි මොකක් හරි නිසා තමයි ඔන්න මේ ජාති ජරා මරණ මේ දුක් දුම්නස් සුසුම් හෙලීම් අපි මේ පරාජය වෙන ඒවා අපේ නැති වෙන දේවල් මේ ඔක්කොම ලැබෙන්නේ මෙන්න මේගොල්ලන්ගෙන් කියලා හිතන්නේ. ඒ හිතුවට අපි එහෙම හිතුවට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක එහෙම නෙවෙයි කියලා. බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකෙට පෙන්නලා දෙන්නේ මේ ජරා මරණ දුක් දුම්නස් සුසුම් හෙලීම් අපි පීඩාවන් අපි විඳින්නේ අපි කායික පීඩා අපි විඳින මානසික පීඩා මේ හැම ප්‍රශ්නයක්ම ඇති වෙන්නේ කුමක් ඇති කල්ලිද කියන කරුණ. ඒ බුදුරජාණන් වහන්සේ නමකකින් පහළ වීමෙන් තොරව මේ ලෝකේ වෙන කිසිම කෙනෙකුට ඒ සත්‍යයේ යථාර්ථය කියන්න බෑ. ඇත්තම සිද්ධිය. දැන් බුදුරජාණන් වහන්සේ නමකකින් පහළ නොවි ඒ ජරා මරණ දුක් දුම්නස් සුසුම් මෙලීම් පීඩා කරදර එනකොට විවිධය අර කියපු විවිධ දේවල් කියයි. හැබැයි සත්‍ය දේ පෙන්වලා දෙන්නේ බුදුරජාණන් නමක් පමණයි. ඒ කුමක්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් හට ගන්නව නම් හටගන්නේ වෙන කිසිම දෙයක් නිසා නොවේ. ජාතිපච්චයා ජරා මරණං. ඉපදීම ඇති කල්ලි තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ අපි මේ විඳින මේ කටු කන්දරාවන් මේ දුක් පීඩා අනිත්‍යයෙන් බැනුම් අහන්න වෙන දේවල් ගුටි කණ්ඩ වෙන දේවල් වලවල් වල වැටෙන ඒවා ලෙඩ දුක් මේ ඔක්කොම සබ්බ සකලමනා මේ ඔක්කොම දුක් ඇති වෙන්නේ කුමක් ඇති කල්හිද? බුදුරජාණන් දේශනා කළේ ඉපදීම නිසා කියලා. එතකොට සමහර කෙනෙක් ඒ ඉපදුවෙත් ඊට පස්සේ සමහර අය හිතනවා එක්ක වෙන කවුරු හරි. සමහර ලාවට කෙනෙක් හිතනවා ඉපැද්දෙව්වේ ඒත් හිතනවා අර විදිහටම අපි ඉපැද්දෙව්වේ එහෙනම් සමහර අය හිතනවා අම්මා තාත්තා. දැන් සමහර අද කාලේ ළමයිට දුක් පීඩා කරදර වෙනකොට ඒ කොල්ල බනින්නේ අම්මටයි තාත්තටයි. මේ මිනිස්සු නිසා තමයි අපිට මේ ඉපදුන්නේ මුන් තමයි අපිට මේ දුක් දුන්නේ කියලා. ඒතර සමහර විතනවා එතකොට දෙමාපියෝ තමයි අපිට දුක දුන්නේ කියලා සමහර ඒ මෝඩ පහේ අය එහෙම බනිනවා. බැලලා තවත් පව් කරගන්නවා.
සමහරු අර වගේම හිතනවා කලින් වගේම මේ දේවල් දුන්නෙත් එක්ක දෙවියෝ, එක්ක කේතා, එක්ක රවි. රවිල නම් ගොඩක් අය ඉන්නවා මේ කියන්නේ අර නවග්‍රහ මණ්ඩලයේ ඉන්න රවි ගැන. එතකොට ඒ රවිගක සමහර අය කියනවා. එතකොට කොහොම වුණත් බුදුරජාණන් දේශනා කළ ඉපැද්දුවේ කවුද කියන එක හරියටම දේශනා කළා. ඒ තමයි ඉපැතුනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා වෙන කිසිම දෙයක් නිසා නෙමේ විපාක පිනිස කර්ම සකස් වීම ඇති කල්ලි තමයි අන්‍යයි ඉපැදුනේ කියලා. එතකොට විපාක පිනිස කර්ම සකස් වීමක පසුබිමක් අපි ජීවිත හැම එක්කෙනෙක්ගේ තුලම තියෙනවා. ඒ කියන්නේ එතකොට තේරෙනවා යම් කර්මානුරූපයක පසුබිමක් අපේ මේ හැම දෙයක් තුලම තියෙනවා කියන කරුණ. එයින් බැහැරව නැහැ. එතකොට ඒකාන්තයෙන්ම 100%ක් එහෙම වෙනවා කියලා නෙමෙයි කියන්නේ. යම් පසුබිමක් යම් බලපෑමක් ඒ තුල තියෙනවා. එතකොට උපත කියලා බුදුරජාණන් අපිට දේශනා කළේ 아무තු දෙයක් නෙමෙයි. අර කියපු කොයි ලෝකවල ඉපදුනත් භාගතුන් වහන්සේ දේශනා කළේ උපත කියන්නේ ආයතනානම් පටිලාභෝ ආයතන 6ක ලැබීමක් ඇද්දන්නේ එතන උපතයි. එහෙම නැත්නම් එක ආයතනයක දැන් ආයතන 6 කිව්වේ ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ. එතකොට උන්නේ ආයතන 6. එහෙම නැත්නම් භාගතුන් වහන්සේ දේශනා කළේ ස්කන්ධයන්ගේ පහළවීමක් ඇද්ද? ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඔය පහට කියන පංච උපාදානස්කන්ධය. එතකොට ඔය පංච උපාදානස්කන්ධේ පහළවීමක් ඇද්ද? එහෙම නැත්නම් ආයතනයන්ගේ ලැබීමක් ඇද්ද? අන්නේ උපතයි. ඒ ආයතන අය අන්න බුදුරජාණන් දේශනා කළා. දැන් අපි කතා කළානේ. ඒ උපත ඇතිවන්නේ කුමක් ඇති කල්ලිද? ඒ තමයි භවයේ ඇති කල්ලි. විපාක මිනිස කර්ම සකස් වීම ඇති කල්ලි. එතකොට උපත කියලා ලැබෙන්නේ මොකද්ද? ආයතන 6ක්. එතකොට මේ ආයතන 6 අන්න බුදුරජාණන් දේශනා කර හරි ලස්සනයි. හරි පැහැදිලිව දේශනා කළේ භවයේ ස්වභාවය ගැන තේරුම් ගැනීම ගැන ලස්සන දේශනාවක්. ඒ තමයි බුදුරජාණන් දේශනා කරන චක්කුම් භික්කවේ පුරාණ කම්මං. එසේ යනු පින්වත් මහණෙනි පැරණි කර්මයකි. අபிසංකතං විශේෂයෙන් සකස් කරගත්තා වූ දෙකි. අபிසංචේතිතං චේතනාත්මකව මෙහෙවීමෙන් සකස් කරගත්තා වූ දෙකි. එතකොට මේ සකස් කරගත්තා වූ දෙක කිව්වේ කවුද? කවුද සකස් කරගත්තා වූද? තම තමා තනියම දෙවියන් වහන්සේ සකස් කරලා දුන්න දේ නෙමෙයි. රවි සකස් කරලා දුන්න දේ නෙමෙයි. කීත සකස් කරලා දුන්න දේ නෙමෙයි. බ්‍රහ්මිය සකස් කරලා දුන්න දේ නෙමෙයි. අම්මා තාත්තා සකස් කරලා දුන්න දේ නෙමෙයි. තම තමා තමනියම සකස් කරගත්තා වූ දේ චේතනාව මෙහෙවුවේ කවුද? තමයි. තම තමාමයි. ඊතර අපි ධර්මයේ තුල අහලා තිනවා චේතනාහම් භික්කවේ කම්මං වදාමි කායේන වාචාය මනසා. චේතනාව මුල් කරගෙන කය වචනයෙන් යුක්තව ඒ මෙහෙවීම යම් කර්මයක් කරයිද අන්න බුදුරජාණන් දේශනා කරන යථා යම් පුරිසෝ වේදනීයං කම්මං කරෝති විපාක විඳවිය යුතු කර්මයක් කරයිද අන්නේ විපාක විඳවිය යුතු කර්මයට පසුබිම වෙන්නන්නේ චේතනාවයි. ඒ චේතනාවෙන් තමයි යන්නේ විපාක විඳින ඉඳි සකස් කරලා දුන්නේ අර කය වචනේ මෙහෙවලා. චේතනාව හටගත්තා. අන්න ඊට පස්සේ කය එකට එකතු වුණා. ඒ කයෙන් අන්නේ සතෙක් මැරුවා. ඒතර සත් ප්‍රාණඝාතය කියන එකට කයේ චේතනාවේ සම්බන්ධයක් තියෙන්න ඕන. එතන අකුසලයක් වෙන්න නම්. ඊට පස්සේ චේතනාව මෙහෙवला නෝරකම් කළා. චේතනාව මෙහෙවා වැරදි කාමසේන යෙදුණා. ඒක බලෙන් ඔටෝ වෙන්නේ නෑ නේ දේවල්. ඊට පස්සේ බොරු කියනවා. ඔහි කට පියාගෙන නිකන් කියවෙන්නේ නෑනේ බොරු. බොරුවක් කියනකොට හොඳට තේරෙනවා අපි හදලා ගානට හොඳට හදලා බලලා මේව වෙන්නේ ගානට කියනවනේ ඒක. ඊට පස්සේ කේලම
අහිංසකව වැඳගෙන ගිහිල්ලා දෙකට තුනට නැමිලා අහිංසකව බඩ ගහගෙනනේ කියන්නේ කියලාම. චේතනාවේ අස්සනට ඒ සිතුවිලි හසුරවනවනේ ඒකට. ඊට පස්සේ හිස් වචන, ඊට පස්සේ පරුස වචන බනින්න ඕනේනකොට මුන් බැනලත් පස්සේ කියන්නේ මොකද්ද? මේ මිනිසුන්ට බැනලා මදි මුන් මරන්න ඕන ඔහොමනේ කියන්නේ. එතකොට එක්කොටම අන්න වචනේ චේතනාව මුසු වීමෙන් අන්න වචනයේ ස්වභාවය තියෙනවා. චේතනාව මුසු වීමෙන් ඒ කර්මයේ ස්වභාවය යන්න තියෙනවා. අන්නේ චේතනාව මුසු වීමෙන් කයෙන් වචනෙන් ක්‍රියා කිරීම නිසා අන්න විපාක විඳිය යුතු කර්මයක් ඔහුට සැස් වෙනවා. ඊට අනුව අන්න යා හීන ධාතුවක එක්වන්න උපත ලබනවා. එතකොට මේකයි වෙන්නේ. එතකොට හීන ලෝක විදිහට බුදුරජාණන් දේශනා කළේ සතර අපායත් මනුලොව දෙව්ලොවල් ටික. එතකොට සතර අපායේ සිට මනුලොව දෙව්ලොව දක්වා තියෙන ඒ ලෝවල් ටික බුදුරජාණන් දේශනා කළේ හීන ධාතු හැටි හීන ලෝක හැටියටයි. එතකොට හීන ලෝකයේ කන් විපාක පිණිස කර්මය සකස් වෙච්ච නිසා ඒ බරපතල ලෙස සකස් වුණොත් අන්න කෙනෙක් අපායේ. එහෙම නැත්නම් ඊළඟට සත්වෙක් වෙලා තිරිසනෙක් වෙලා. එහෙම නැත්නම් එයා පෙරේතී ලෝකේ. එහෙම නැත්නම් එයා අසුරෙක් භූතයෙක් යකෙක් වෙලා ඊළඟට. එතකොට එහෙම යන්නේ. ඊළඟට වුණ ටිකක් අඩු වුණොත් ඔන්න මිනිස්සෙක්. යම්තන් ගුණ දහමක් පැත්තක් පුරුදු වුණොත් ඔන්න දෙවියෙක්. එතකොට හීන ලෝකවල ස්වභාවයන්. ඒ විදිහටම පුද්ගලයේ චේතනාව මෙහි වෙමින් මජ්ක්‍ධිමා ධාතු විපාක මුදස කර්ම සකස් විපාක විඳින්න කර්ම අන්නේ අය ලෝකයකට යනවා. ප්‍රණීත ධාතුය. එතකොට අන්න බඹලොව වල්වල සමාධිය දියුණු කළා. දැන් ඔන්න මනුස්ස ලෝකේ කෙනෙක් ඉන්නවා. ඔන්න මේ මනුස්ස ලෝකේ ඉන්න ගමන් සීල ගුණ දම් රකින්නවා. ඊට පස්සේ බණ භාවනාව පුරුදු වෙනවා. සමාධිය හිතේ දියුණු කරගන්නවා ටික ටික. එතකොට අන්න ඒ හේතුවෙන් අන්න එයාටත් ඒ හේතුණු විපාක පිණිස කර්මය සකස් වෙනවා. හැබැයි ඒ ප්‍රණීත ධාතුවකයි. හැබැයි ඉන්දියෙන් දැන් කොහෙදී හීන ධාතුවේ මනුලව හීන ලෝකේ ගන්නේ. අන්න හීන ලෝකයේ ඉඳගෙන එයා ප්‍රණීත ධාතුවේ විපාක විඳීම පිණිස අන්න කර්ම අන්න මැරිච්ච ගම එයා බඹ ලෝකේ යනවා. එහෙම නැත්නම් එයා දෙව් ලෝකේ යනවා. එහෙම නැත්නම් එයා ආයේ හීන ලෝකේ යන අපායක යනවා පවක් කළොත්. ඔන්න ඔය විදිහට තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒ සියල්ල කරා අය අරන් ගියේ අන්න අම්මා තාත්තා නෙමෙයි. ඒ සියල්ල කරා අය අරන් ගියේ අන්න දෙවියන් වහන්සේ නෙමෙයි. ඒ සියල්ල කරා අරන් ගියේ ඒ යంత్ర මන්ත්‍රය, ඒ ග්‍රහචාරය, බුදු සිකුරු, නෙප්චූන්, ප්ලූටෝ අන්න නෙමෙයි. අන්න ඔහු කය වචනේ මෙහෙवला චේතනාත්මක සකස් කරගත්තා ඒ කර්මයයි. ඒ කර්මයේ තුල තියෙන කර්මය කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. ඒ කර්මයේ තුල තියෙන තුනක් ආකාර තුන් කොටසක් තියෙන්නේ. එක් පුඤ්ඤාභි සංස්කාරය, ඒ කියන්නේ පින, එක්ක අපුඤ්ඤාභි, එක්ක පව, එක්ක රාණංජේ. සමාධි මහ දියුණු වීම තුලින් ඇතිවන්නා උදී. ධ්‍යාන වොස්සේ. එතකොට ওই තුන ඇති කර ගැනීමට අනුව පවට අනුවන්න දුගතියක, පිනකට අනුව සුගතියක, ආනන්ජයට අනුවන්න ප්‍රණීත ධාතුවකට අනන් යනවා. ඔන්න කර්මානුරූප පසුබිම් බැලපෑව කිව්වේ ඒකයි. ඊට අනුවන්න දේශනා කළා චක්කුම් බික්කවේ පුරාණ කම්මං අபிසංකතං අபிසංචේතනිය වේදනීයං දට්ඨබ්බං විඳව දකින්න තියෙන්නේ. එතකොට වේදනාව කියපු ගමන් හැපඳාම අපිට හිතෙන්නේ රිදෙන එකක් විතරනේ. යංගට අපිට වේදනාව කියන එක අපිට හිතෙනවා හිතෙන රිදෙනවා කියන කරුණ විතරයි. දේශනාවට අනුව බුදුරජාණන්සේගේ ධර්මයට අනුව වේදනාව බුදුරජාණන්සේ දේශනා කරන දුක් වේදනාවක් ගැන විතරක් නෙමෙයි. ධර්මයට අනුව භාගතුන් වහන්සේගේ ධර්මයට අනුව වේදනාව බුදුරජාණන් දේශනා කරන්නේ ආකාර තුනයි. අපි අවිද්‍යාවෙන් ඉන්න නිසා තමයි අපි වැටහීම් වලට අනුව අපිට වේදනාව එක ආකාරයි වෙන්නේ. අපිට වේදනාව කියපුවම දුක විතරනේ දෙන්නේ. එහෙම බුදුරජාණන් දේශනා කළා නෑ. වේදනාව තුන් ආකාරයි මූලිකව. එක්ක සැප විඳීම, එක්ක දුක් විඳීම, එක්ක අදුක්කම සුඛ වේදනා. ඊටකොට සැප දුක් ඊට පස්සේ අදුක්කම සුඛ ඔය වේවට අනුව තමයි යන්නේ කියන යන්නේ.
එතකොට අන්න දුකමේ තියෙනවා බුදුරජාණන් දේශනා කළා. සමහර ලෝක තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කුමක්ද? සමහර ලෝක තියෙනවා ඇහැට පෙනෙන රූපයේ ඔස්සේ ඒ ලෝකෙ ඉපදුනොත් එයාට ඒ රූපයෙන් පේන්නේම දුකක්මයි ඇති කරන්නේ. දැන් අපිට මනුස්ස ලෝකෙට ගියාම සමහර රූප ඔස්සේ දුකක් තියෙනවා. සමහර ඒවාට අපිට ඒ රූප ඔස්සේ සැපයක් ඇති වෙනවා. සමහර ඒ රූප ඔස්සේ මධ්‍යස්ථ ස්වභාවයනුත් ඇති වෙනවා. එහෙම එකක් නෙමෙයි. සමහර ලෝක තියෙනවා බුදුරජාණන් දේශනා කරනවා. ඒකාන්තයෙන්ම ඒ රූපය දැකීමත් එයාට දුකම විතරමයි. වෙන කිසි දෙයක් නැහැ. ආන ශබ්දයෙන් එයාට ඇති කරවන්නේ ඒකාන්තයෙන්ම දුකක්මයි. සැප මාත්‍රයක් නැහැ. එතකොට අන්න දුක වේදනියෙන් එතකොට යාට ඒ ලෝකෙ ඉපදුණු තන දුකමයි විඳින්න තියෙන්නේ. ඒ තමයි බුදුරජාණන් දේශනා කළ අපාය. දැන් අපිට චූටි කාලේ අපේ අම්මලා තාත්තලා පුතේ බොරු කියන්න එපා, ලොකු වෙලා අප්පච්චි වගේ ඔයා බොන්න එපා ගාලා අපිට කියනවනේ. නමුත් අපි ඒක වල ලොකු වෙනකොට අපි ඒව ගණන් ගන්නේ මොන අපායවලද කියලා අපි හිතන. නමුත් දේශනාවට උණු බුදුරජාණන් දේශනා කළ නිරේ කියලා දෙයක් තියෙනවා. එතකොට අන්න එහෙ ගියාට පස්සේ යාට ඒකාන්තන්නේ එතකොට දුක. ඒ ඇස කන නාසය දිවකය මනස ඒ ආයතනයේ ඔස්සේ යාට විඳින්න තියෙන අන්නේ දුකක්. සැප මාත්‍රයක් නැහැ. ඒ සතර අපායේ සියල්ලගේම. ඊළඟට මනුස්ස ලෝක කෙනවා. එතකොට සමහර ලාවට ඒක ඔන්නේ ඔය ලෝකෙදී දැන් අපි මනුස්ස ලෝකෙ ඉන්නයිනේ. අපි හොඳට දන්නවනේ 아무තේ විග්‍රහ කරන්න දෙයක් නැහැනේ. අපි සමහර ලාවට ඒ ඇස කන ඒ ආයතනයන් ඔස්සේ එක්ක දුකම විඳින්න. සමහර ලාවට දුකකින් ඉන්නවා. සමහර ලාවට සැපසේ ඉන්නවා. සමහර ලාවට සැප දුක් ගැන තේරුම් නැහැ මධ්‍යස්තව ඉන්නවා. එතකොට මනුලෝ බුදුරජාණන් හැඳින්වන්නේ අන්න එහෙම ස්ථානයක්. එතකොට අර කිනාට අර ඒකාන්තෙම දුක විඳින්න ලැබුණේ ඇයි බුදුරජාණන් දේශනා කළේ? 아무තු දෙයක් නිසා නෙමෙයි, ඔහු පවරස් කරගත්තා වූ නිසායි. පවේ විපාකේ විදිහට ඔහු ලැබෙන්නේ යන්නේ දුකයි. ඊට පස්සේ සැප පින්පව් දෙකම කරන අය ඉන්නවනේ. අන්න ඒ අය කෙනෙක් අය නැවත බරන්න බුදුරජාණන් දේශනා කළේ මනුලොවට. එතකොට ඒ අනු ඒක තමයි මනුලොවකට ආවේ. සැපත් විඳිනවා, දුකත් විඳිනවා, මධ්‍ය ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ සියල්ල ඒම ස්වභාවයක්. ඊළඟට බුදුරජාණන් දේශනා කළෝනේ තව තියෙනවා. ඒ ආයතන හේොස්සීම කෙනෙක් සැප විඳරක්ම විඳිනවා. ඒකයි බුදුරජාණන් වේදනියන් දක්ටබ්බන් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. සැපත් විඳිනවා, දුකත් විඳිනවා, මධ්‍යස්ථ. ඒකට එහෙම ලෝකයක් තියෙනවා. දුක විතරක් තියෙනවා. ඊළඟට තමයි සැපම තියෙන්නේ. ඒ තමයි දෙව්ලොව බඹලොව. එතකොට ඒ ආයතනය ඔස්සේ දැන් අපි ආයතනය ඔස්සේ විඳිනවා නියම් සැප. එතකොට එයා සතුටින් සොම්නසින් ඉන්නේ. එතකොට බලන්න ඒ සියලු ස්වභාවයන්ට අනුව ඒ හැම දෙයක්ම වෙන්නවි යන හැටි බෙදෙන හැටි. ඒ කුමකට අනුවද? අන්න ඒ කෙනා තම තමා විසින් තම තමා රැස් කරගත දේට අනුවයි. මොන බලන්න වෙනදී ත්‍රීට අනුවන්නේ යනවා. එතකොට ඒ යන ස්වභාවය ඒ තමා රැස් කරගත්ත අවදීනේ බුදුරජාණන්සේකට ලස්සන උපමාවක් දේශනා කළා. ඒ තමයි අපි අහලා තියෙන ඒ ගාථාව. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං. යමක්ද වපුරන්නේ ඒ වපුරන දේ තමයි යාන්න අස්වැන්න විදිහට ලබා ගන්නෙ. එතෙන් බුදුරජාණන් දේශනා කළ ඕනේ වපුරන්නේ මොකද්ද? හිටවන්නේ කොහොම බැටයක් කියනවා. ඒතර කොහොම බැටේ හිටෙව්වට පස්සේ දැන් අපි කොහොම බැටේ හිටෙවුවා නම් අපි පතන්නේ මොකද්ද? අපි කොහොම බැටේ හිටෙවිටම හැමදාම කොහොම බැටේ නැකතට හිටවනවා පොළව හාරලා. නැකතට වතුරක් දානවා, නැකතට පොහොරක් දානවා. දදා අපි පතන්නේ මොකද්ද? මිහිරි පැණි වරක ගහක් ලැබ වෙන්නේ නෑනේ. අපි දුවන සිස්ටම් එක ඒකයි. නමුත් ධර්මතාවය මොකද්ද? කොහොම බැටින් ලැබෙන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මුල් අතු කොළ හැමදේම තිත්ත දෙයක්. අන්න ඒ වගේ තමයි සකස් කරගත්තද ඒක වෙනස් කරන්න බෑ.
ඒ විපාක විඳවල තමයි අන්න අවසන් කරන්න තියෙන්නේ. ඒකේ ස්වභාවය. එතකොට ඒ සිද්ධි ධාමයේ බුදුරජාණන් ඊට පස්සේ දේශනා කළේ ඒ විපාක පිණිස ඒ සියල්ල කෙනෙක්ගේ ඒක සකස් වෙන්නේ ඒ දෙත් ඉන්නේ හේතුවක් ඇති කල්හි. ඒ විදිහට ඒ කෙනා පව පින අනුව ඒ දේවල් බෙදා වෙන් කරගන්න හේතුවක් තියෙනවා. එය විවිධ කාරණා වලට ග්‍රහණය වෙනවා කිව්වා. බුදුරජාණන් දේශනා කළා. ඒ ග්‍රහණය වන්නා වූ ස්වභාවයන් අනුව ඒ ග්‍රහණය වෙන සිද්ධීම් වලට අනුව තමයි යන්නේ යාට ඒ පිනපව් ඒ ස්වභාවයෙන් බෙදි බෙදි යන්නේ කිව්වා. එතකොට මේ කර්මය සකස් කරලා දෙන්නේ දෙවියන් වහන්සේ නෙමෙයි යන්නේ. එතකොට මේ කර්මය සකස් වෙන්නේ තන ස්වභාවිකව නෙමෙයි. ඒකට හේතුවක් තියෙනවා. දැන් අපි කතා කරගෙන යන්නේ දැන් ජරා මරණ දුක් දුම්නස් සුසුම් වෙලි මේ දුක් කරදර පීඩා අනම්මනම් මේ ඔක්කොටම දුක් වලටත් හේතුවක් තියෙනවා. පළවෙනිටම කතා කළා. ඒ තමයි මොකද්ද බුදුරජාණන් දේශනා කළේ ඉපදීම. උපත කියලා කෙනෙකුට ලැබෙන්නේ කොමක්ද දේශනා කළේ? ඒ තමයි මේ ඇස කන නාසය මේ ආයතනයන්ගේ ලැබීමක් කුමන හෝ ලෝකයක. ඒ ආයතනයන්ගේ ලැබීමේ උපතත් හේතුවක් ඇති කල්ලි. හේතු රහිතව නෙමෙයි. ඒ බුදුරජාණන් දේශනා කළේ මොකද්ද? ඒ ආයතන හේ ලැබෙන්නේ කුමක් ඇති කල්ලිද? අන්න භවය. භවය කිව්ව විපාක පිණිස කර්ම සකස් වීම ඇති කල්ලි. ඒතකොට භවයේ ඇතිවන්නේත් කුමක් ඇති කල්ලිද කියලා දැන් මේ දේශනා කරන්නේ. ඒ කර්මයත් ඇතිවන්නේ යම්කිසි ග්‍රහණය වීමක ස්වභාවයක් නිසා. අපි එක එකන ග්‍රහණය වෙන්නා වූ කාරණාවන් තියෙනවා. ඒ අපි මේ ලෝකීය තුල අපිට ඇසට ග්‍රහණය වෙන කාරණාව ඔස්සේ, කනට ග්‍රහණය වන්නා වූ, නාසයට ග්‍රහණය වන්නා වූ, දිවට ග්‍රහණය වන්නා වූ, කය ග්‍රහණය වන්නා වූ, මනසට ග්‍රහණය වන්නා වූ දේවල් මූලිකව කොටස් 4කට බෙදෙනවා. ඒ ග්‍රහණය වන්නා වූ දේවල් බුදුරජාණන්ගේ බුද්ධ වචනේ දේශනා කරන භාගතුන් උපාදාන කියලා වචනයකින්. ඒ උපාදාන 4ක් තියෙනවා. ඒ ග්‍රහණය, ඒ උපාදාන, ඒ ග්‍රහණය, ඒ කාරණා 4 ඔස්සේ තමයි අන්නයට විපාක පිණිස කර්මය සකස් වෙන්නේ. ඒ විපාක පිණිස කර්ම සකස් වීම නිසා තමයි අන්න උපදින්නේ. ඒ උපතට අනුව තමයි අන්න ජාති ජරා මරණ දුක් දුම්න සුසුමෙලීම උට හටගන්නේ වෙන කිසි දෙයකින් නෙමෙයි. දැන් අපි හිතන රටාවල් අනුව නෙමෙයි. මේකයි ධර්මයේ මෙන්න බුද්ධ වචනේ. මෙයයි බුදුරජාණන් සිහි කරන්න කියලා දේශනා කළේ. දැන් අපි සිහි කරන්නේ අනිත් ක්‍රමයටනේ. අපි හිතන්නේ අපිට දුක දුන්නේ කියලා අපි බාහිර කෙනෙකුට බනින්න, එක්කෝ අපි වැඩ කරන ආයතනෙට බනින්න, එක්කෝ අපි වටා ඉන්න යාළුවෙකුට බනින්න, එක්කෝ අම්මා තාත්තට බනින්න, එක්කෝ ඥාතියෙකුට බනින්න, එක්කෝ කාට හරි බැන ඉන්නේ අපි දන්නේ. අපිට දුක ඇති වුණේ කියලා. නමුත් දුක ඇති වුණ සැබෑ සිද්ධි ධාමය මේ වැඩපිළිවෙල දේශනා කරන්නේ අන්න බුදුරජාණන් වහන්සේයි. එතකොට ආය අපි මතක් කරගත්තොත් මොකද්ද? ඒ තමයි මේ දුක ඇති මේ ජරා මරණ දුක් දුම්නස් සුසුම් හෙලීම් ප්‍රියයන්ගෙන් වෙන්වීම කැමති දේ නොලැබීම ඒ සියල්ල ඇති උනේ කුමක් ඇති කල්ලිද? උපත නිසා ඉපදීම ඇති කල්ලි. ඔන්න මේ බුදුරජාණන් දේශනා කරන ශ්‍රාවකීන්ට දුක් දුම්නස් සුසුම් හෙලීම් වෙනකොට හිතන්න කියලා. දැන් සමහරවල් අපි පීඩයි කෑ ගහනවා. අපි ප්‍රශ්න ඉවරයක් නෑ කියලා කෑ ගහනවා. එතකොට අපි දන්නේ අන්න කෑ ගහන්නේ නමුත් කෑ ගහින්නේ නෙමෙයි බුදුරජාණන් දේශනා කළේ කොහොමද මේන්න මේ සිද්ධිය හිතන්න. දුකක් ආවත් හිතන්න සාමාන්‍යයෙන් සැබෑ ස්වභාවයෙන් ඉන්නකොට හැම වෙලෙම මේ සිද්ධාම හිතන්න. ඒ තමයි බුදුරජාණන් දේශනා කළේ මේ ඉපදීම ඇති කල්ලි මේ කායික පීඩා මේ මානසික පීඩා මේ අනිත්‍යයෙන් බැනුම් අහන්න වෙන්නේ මේ බැල මෙහෙවරකම් කරන්න වෙන්නේ ගුටි කන්න වෙන්නේ මේ දුක් පීඩාවන් විඳින්න වෙන්නේ කැමැති අයගෙන් වෙන් වෙන්න වෙන්නේ අකමැති අයක එකතු වෙන්න වෙන්නේ මේ සියල්ල මේ වයසට යන්නේ මේ ලෙඩ වෙන්නේ මේ මරණයට මුහුණ දෙන්නේ ඒ සියල්ල බුදුරජාණන් ඉපදීම ඇති කල්හි ඔන්න සිහි කරනවා නම් ඔන්න ශ්‍රාවකෙකු සිහි කරන්න වෙන දේවල්. එතකොට යම් කිසි කෙනෙක් මෙහෙම පුරුදු වෙනවා නම් පින්වත්නි
ඔබම බලන්න ඔබ පොඩ්ඩක් හිතලා සමහර වෙලාවට දුක් පීඩා ප්‍රශ්න දැන් අපි මේ hina වෙලා කතා බහ කරලා මේ හිටියට අපි මේ hina වෙලා කතා බහ කරලා ඉන්නේ අඬන්න බැරුවටනේ. නමුත් අපිට තියෙන ප්‍රශ්න අපි එක එකනා පුද්ගලිකව දන්නවනේ. එතකොට ඒ වගේ දුක් දුම්න සුසුමිලි මෙති වෙනකොට මේ සිද්ධි ධාමයන් මේ ධර්මයට අනුව හිතුවොත් කෙනෙක් අන්නේ හිතනකොට ඒ කෙනාට තේරෙයි කොච්චර හිතේ සංසිඳීමක් ඇති වෙනවද කියලා. අනේක තමයි ධර්මයේ හැසිරෙනවා කියන්නේ. ඒ තමයි ධර්මයේ පුරුදු වෙනවා කියන්නේ. ඒ තමයි බුද්ධ වචනේ හැසිරෙන බුදුරජාණන්සේගේ බුද්ධ වචනයට ගරු කරනවා කියලා කියන්නේ. ඒ තමයි ආමිෂයෙන් ශාස්ත්‍රුණාසේ පුදනවා කියන්නේ. ඒ තමයි ශාස්ත්‍රු ශාසනයේ හැසිරෙනවා කියලා කියන්නේ. වෙන 아무තු ක්‍රමයක් නෙමෙයි. එතකොට එයා හිතනවා මේ ඇයි මට මේ කරදර පිරෙන්නේ මේ ඉපදීම ඇති කල්ලිනේ මේ ඔක්කොම වෙන්නේ. එතකොට ඒක සංසිඳන. එතකොට එයාගේ ආවේගශීලී බවක් තියෙනවනේ. ඒක ටික ටික සංසිඳෙන්න පටන් ගන්නවා. කරදර පීඩා එනවනම් ඒක සංසිඳෙන්න පටන් ගන්නවා. ඔහුගේ හිත සංසිඳෙනවා. ඔහුගේ හිත ඍජු වෙනවා. දැන් නැත්තම් පටු වෙලා කලබල වෙලා දැන් සාමාන්‍ය විවාහයේ සිංහලයේත් කතාවක් තියෙනවනේ. කලබල වුණාම කොරස් කටෙත් කොරහෙත් අත දාගන්න බෑ කියලා. කොරහ කියන්නේ ඉස්සර අපි බත් කාලේ ඉවරලා අත හොදන්නේ. ලොකු භාජනේ හාල් කරන්නේ එහෙම ගන්නේ. දැන් නෑනේ. මේ කොරහ කියන එක හොයාගන්න ඉස්සර තිබ්බ ලොකු භාජනයක්. ඒක ගන්නේ අත දා හරි පහසුයි. ඒකත් බෑ කියනවන්න කලබල වුණොත් ඒකෙත් අත දාගන්න. ඒතර බලන්න මිනිස්සේ කලබල වීම නිසා වෙන දේ. එයා ශාන්ත භාවයට පත් කරනවා මේ ධර්මයේ සිහි කිරීම තුලින්. ඒ කලබල වීම එයාට දැන් ඒ කලබල වීම හේතුව එක්ක ද්වේෂයට මුල් වෙලා ඒන් දැන් ප්‍රාණඝාතයක් එක්ක වෙන්න පුළුවන්. එයා ගහන්න මරන්න යන්න පුළුවන් කෙනෙක් එක්ක බයින්ඩ කරන්න යන්න පුළුවන්. ඒ සියල්ල අන්‍යයාගේ සංසිඳනවා. මේ විදිහට හිතපු ශ්‍රණයෙන් වහා හිතනකොටම මේ ඔක්කොම මේ ඉපදීම නිසානේ අප්පා කියලා හිතනකොටම අන්‍යයා සංසිඳෙන්න පටන් ගන්නවා. එතකොට මේ ධර්මයේ ලැබෙන මේ ditta ධම්ම වේදනීය ලැබෙන ආනිසංස මේ මෙරිලා බලන්න තියෙන ආනිසංසයන් නෙමෙයි මේ. ඒකයි මේ ධර්මයේ මේ ජීවිතේම දකින්න තියෙනවා කිව්වේ. මෙරිලා බලන්න තියෙන එකක් නෙමෙයි. ඒකයි මේ ධර්මයේ සම්දිට්ඨිකයි කිව්වේ. ධර්මයේ ගුණ තියෙන ස්වාඛාතෝ සම්දිට්ඨිකෝ කියලා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළේ මොකද්ද? ඒ උපත ඇති උනේ කුමක් ඇති කල්ලිද? ඊට පස්සේ ඒ සමහර වෙලාවට අපි ඉපදුනාට ඊට පස්සේ බැන ඉන්න පටන් ගන්නවනේ. ඊට පස්සේ උපත කියලා සමහරව හිතනවානේ මේ එහෙනම් මැරුණා නම් හරි ප්‍රශ්න ඉවරයි කියලා. දැන් සමහර ළමයි ඉන්නේ. සමහර ළමයිට දුක් කරදර පීඩා දරා ගන්න බැරි වුණාම උන්න ගෑනු ළමෙක් එක්ක යාළු වෙනවා. අවුරුදු දෙකක් ආදරය කරනවා. ඊට පස්සේ උන්නේ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක පැනලනවා. දැන් මේ කොල්ලට දරා ගන්න බෑ. ඊට පස්සේ මොකද දැන් මෙහෙම ධර්මයක් අහලත් නැහැ, හිතක් පුරුදු කරලත් නැහැ, මොකුත් නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? අනේ මේ රුහුණු කුමාරට බෙල්ල තියෙනවා ඊට පස්සේ. එහෙම නැත්තම් ගේ ඇතුලේ බෙල්ලල දා ගන්නවා. එයා හිතන්නේ මේ හැමදේම මේ උපතත් එක්ක මේ කතන්දර ඉවරයි. ඊට පස්සේ ජෝඩුවටම බඳින්න බැරි වුණොත් එහෙම ජෝඩුව මොකද කරන්නේ? අපි ඊළඟ ලෝකෙදී එකට හම්බෙමු හලෝ කියලා මොකද්ද පල්ලෙන් කන්දෙන් පල්ලෙහාට පයින්නවා. ඒතර ඔන්න ඔය වගේ සිද්ධිය. එතකොට මේ අවිද්‍යාවෙන් හසුරුවන ස්වභාවයක් තියෙන්නේ. ඒතර මේ සියල්ලකින් බේරෙන්න දැන් බලන්න ඉසිදහසගේ කතාව. ඒ ඉසිදහසි බේරුණී ධර්මයට තිබිච්ච ලැබිකම නිසානේ. දැන් බලන්න සිටු කුමාරිය ලස්සන ගේන ළමයා. ලස්සනින් අඩුවක්ද නැහැ. සිටු සල්ලි වලින් අඩුවක්ද කිසිම දෙයක් නැහැ. ඊට පස්සේ තම පළවෙනි කසාද කරන ස්වාමියාට දෙවියෙකුට වගේ සැලකුවේ. ඒ කසාදෙත් බෑ ළමයා බෑ කියලා යන්න. දෙවෙනි කසාද කරනවා බෑ කියලා යන්න. තුන්වෙනි කසාද කරනවා බෑ කියලා යන්න. ඒතකොට කොච්චර හිතක් වැටෙනවද මිනිස්සුනේ? මේ උපංගමන රහත් වෙනව නෙමෙයිනේ. මේ කිලෙස් සහිත පුද්ගලියෙක් ඒතකොට හිත වැටෙනවනේ. ඒතකොට එහෙම තියෙන කොටත් බලන්න දැන් අද කාලේ නම් අන්න බෙල්ලල දා ගන්නවා. සිටු මාලිගය තිබ්බන අද කාලේ ඔන්නේ මේ සිටු මාලිගය තුන බෙල්ලල දාගත්ත මල. ඊට පස්සේ යම්ම තාත්තා මොකද කරන්නේ? හිඟන කොල්ලෙකුට බන්දලා දෙනවනේ. එතකොට හිඟන කොල්ලත් බැහැ කියලා යනවනේ යන්නේ. එතකොට හිඟන්නෙකුත් තමන්ව ප්‍රතික්ෂේප කරලා බැහැ කියලා යනකොට ඒ හිත කොච්චර වැටෙනවද? ඒ සිත වැටිච්ච ගමන් එයාට මතක් වුණේ අර ලණුව නෙමෙයි නෙල්ලෙන්නේ.
වහකුප්පිය නෙමෙයිනේ. එතකොට ඊසිදාස යන්න බේරුනේ ඊසිදාසට මතක් වුණේ මේ ධර්මයේ පැත්තයි. ඊසිදාසට උදව් කරේ යන්න පටාචාර මහරහත් තෙරණිය. එතකොට සත්පුරුෂ ඇසුරෙන් අන්න පින්වන්තයා බේරෙනවා. සාමාන්‍ය විවාහයේත් කතාවක් තියෙනනේ පව්කාරයට පින දෙන්න බෑ කියලා පවට පින දෙන්න ඉතින් පව්කාරය අර විදිහට මැරලා යනවා කරන්න දෙයක් නැහැ ඉතින්. ඒ මැරලා ගිහිල්ලත් එක්ක දෙවියෙක් වෙලා ඉපදෙනව නෙමෙයිනේ. ඊට පස්සේ කොහෙද ඉපදෙන්නේ? එක්ක නිරේ. එක්ක තිරිසන් ලෝකේ, එක්ක පෙරේතෙක්. දැන් පෙරේත ලෝකෙ හිම සිද්ධි තියෙනවනේ සමහර ඒ මැරුණට පස්සේ ප්‍රේතයාගේ බෙල්ලලා දාන්නනේ ප්‍රේතයාගේ ප්‍රේත ලෝකෙමත් ලණුවම බෙල්ලෙම පිහිටනවා. ඒක මේ ලණුව හිරවෙවි තමයි කර්මානුරූපව තියෙන්නේ. ඒතර බලන්න යකුසල විපාක විඳින හැටි. අපි හිතන්නේ මේ පොඩි සිම්පල් කතාවක් මේ ඔක්කොම ඉවරයි කියලා. පොඩි ආස්වාදයකට කරගන්න මහා අනතුරක් බලන්න ජීවිතේක. ඒතර බලන්න ඊසිදාසියදා බේරුණා. ඒතර ඒකයි මේ හැම දෙයකම පිනක උපකාරයකුත් තෝන කියන්නේ. ඉදිරියේ කර්මානුරූප පසුබිම ලැබුණ යන්නේ යාට ඒ හේතු සකස් වෙන ග්‍රහණය වීම නිසා. ඒතර පුද්ගලයේ ග්‍රහණය වෙන දේවල් බුදුරජාණන් දේශනා කරන හතරක්. ඒ තමයි පුද්ගලිකු ක්‍රාමීට ග්‍රහණය වීම නිසා ඒ ඇසකන නාසය දිවකය මනසේ ආයතන හය ඔස්සේ අන්න යා ඒ ග්‍රහණය වීම නිසා අන්න ඔහුට විපාක විඳින්න කර්මය සකස් වෙනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කළ පුද්ගලයේ ග්‍රහණය වෙනවා දෘෂ්ටි වලට. එතකොට අද කාලේ මිනිස්සු දෘෂ්ටි අද මිනිස්සුන්ගේ දෘෂ්ටි කියන්නේ මහා බුදුන්ට තියෙන පහනටත් ඒකටත් දෘෂ්ටි වලින් බැඳලා ඉන්නේ. පහන බුදුරජාණන්ගේ පැත්තට දැහැරෙන්න හොඳ කියලා අහනවා. එක්ක නැත්තම් පහන එළියට තියෙන්න ඕනි කියලා. තියෙන මලක් පහනක් හරි තියලා වැදලා පිනක් කරගන්න නෙමෙයිනේ කල්පනාවක් තියෙන්නේ. ඒකටත් දෘෂ්ටිය. ඊට පස්සේ තියන්න ඕන ඒ පූජා කරන්න ඕන මල පාට ගැන හිතනවා. එතකොට ඒකට දෘෂ්ටිය. එතකොට බලන්න අද මිනිස්සයාට ඒ පින දහම කරන්න ගියත් එයාට විවිධ අනිත් දෘෂ්ටි ගැන කතා කරන්න ඕනේ ඒව ඕන තරම් දන්නවනේ. එතකොට ඒ බලන්න දැන් සාමාන්‍ය මිනිසෙකුට අහිංසකව කරගන්න තියෙන පිනත් අන්න වැළකෙනවා. එතකොට ඒ ඔස්සෙත් අන්නේ ඇසකන නාසය දිවකය මනස මේ ආයතනය මුල් කරගෙන දෘෂ්ටිින්ද ග්‍රහණය වීම නිසා අන්න විපාක විනිස කර්ම සකස් කර ගන්නවා. ඒ ඔස්සෙත් අන්නේ විඳවනවා. ඒක දෘෂ්ටියක තියෙන භයානකම මිත්‍යා දෘෂ්ටි දැන් සම්මා දිට්ඨියෙන් බැහැර වීමනේ මේ හැම දෙයකටම මිත්‍යා දෘෂ්ටියට හේතුව. දානේ විපාක පිළිගන්නේ භයානක දෘෂ්ටියන් ඒවා. මව පියාට සැලකිය යුතුයි කියලා පිළිගන්නේ. දැන් ඒ අම්මා තාත්තා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. අම්මා තාත්තට සැලකිය යුතුයි කියලා පිළිගන්නවා නම් මේ රටේ මේ මහලු මඩන් තියෙන්න බෑනේ. එතකොට මේ මහලු මඩන් වල ගිහිල්ලා බැලුවොත් එහෙම වැඩිපුර ඉන්නේ මොන ආගමේයිද කියලා දන්නවනේ. වැඩිපුර ඉන්නේ බෞද්ධ. ඉතින් අන්න ඒකට දැන් මේ වෙලා තියෙනදී මේ කතෝලික ආගමේ නෑ. මුස්ලිම් ආගමේ නෑ. එතකොට බලන්න මහා ලොකුට කතා කළාට ඇතුලේ අභ්‍යන්තරය තුල වැඩ කරන්න වෙන සතෙක්. ආන්නේක හේතුව. එතකොට බලන්න මව්පියා කියලා විශේෂයෙන් සැලකිය යුතුයි කියලාන්නේ ආදාහනව නම්. එතකොට අන්නේ ඉදි දෘෂ්ටියෙන් ගැලවිලා නියා සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨියෙන් ඉන්නවනේ. දානේ විපාක පිළිගන්නවා ලෞකික සම්මාදිට්ඨිය ඉන්නවා. කර්මඵල පිළිගන්නවා. ඕපපාතික සත්‍යය පිළිගෙන දැන් ඕපපාතික උපත ගැන තමයි යන්නේ නිරය. ඊට පස්සේ പ്രേත ලෝක, දෙව්ලොව බඹලොව ඕපපාතික උපත්. එතකොට අද බෞද්ධයි කියලා කියන අයගෙන් ගොඩක් අයගෙන් නිරේ පිළිගන්නේ නැහනේ. අනේ ඒව කොහෙද තියෙන්නේ කියලා හයි. പ്രേත ලෝක කවුද කිව්ව හොයලා දුන්නේ කියලා හයි. දැන් බලන්න අනිත් ආගම් වල ඒ ලස්සනට දෙවියන් වහන්සේ කිව්වා කියලා ඒක ලස්සනට පිළිගන්නවනේ. දැන් ඒ ඇයිට වෙලා තියෙන්නේ වැරදි මාර්ගයේ හරියට යනවා. අපේ අය හරි මාර්ගේ තියලා වැරදියට යනවා. ඔන්න ඕකයි අපේ යාළගේ වෙනස. අපේ අය හරි මාර්ගේ වැරදියට යනවා. ඔන්න ඕකයි වෙන්නේ. එතකොට යාළේ දහමට අනුව ඒක අපිට අපේ යනවා කොහෙද එහෙම එකක් තියෙන්නේ? කවුද හොයාගත්තේ?
ඔන්න අද වෙනදී. ඒ හේතුව මොකද්ද? ඒ අමුම පෘථග්ජන. ඒ බුදුරජාණන්ගේ ධර්මය පිළිගන්නේ කියන එකයි. සම්මා දිට්ඨියෙන් තොරයි. ලෞකික වශයෙන් සම්මා දිට්ඨියෙන් යන්න තොරයි. ඒ යන්න උපපාතිකපත් පිළිගන්නවා. ලෞකික සම්මා දිට්ඨියෙන් යුක්ත නම්. ඊළඟට බුදුරජාණන් දැන් එහෙම පිළිගන්නවා. ඊට පස්සේ පුද පූජා කටයුතු වල විපාක තියෙනවා එයා පිළිගන්නවා. රැකී ආරක්ෂා කටයුතු හරියට කිරීම විපාක පිළිගන්නවා. ඊට පස්සේ මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා අන්න එයා පිළිගන්නවා. එතකොට මේ සීල ස්වභාවයන් අන්නේ සම්මා දිට්ඨි ලෞකික සම්මා දිට්ඨිය තමයි ඉස්සල්ලාම ඇති කරගත යුත්තේ. ශ්‍රාවක භූමියට පැමිණීම සමග ඒ ශ්‍රාවක භූමියට පැමිණ ශ්‍රාවකයා ඇති කරගන්නා උදේ එයයි. ඒ තුල පිහිටා තමයි ශ්‍රාවකයා ඉදිරි සියලු දේවල් සියලු කටයුතු සිද්ධ වන්නේ. සියලු අකුසලයන් දමනය කිරීම කුසල් ඉපදවීම සිද්ධ වන්නේ ලෞකික සම්මා දිට්ඨියත් මුල් කරගෙනයි. වෙන කිසි දෙයකින් නෙමෙයි. මේ කියන හැම දෙයකම එහෙයි කියාගෙන සාදු සාදු කියාගෙන ඉන්නේ නෙමෙයි. එතකොට දෘෂ්ටියක තියෙන බරපතලකම කියන්නේ වෙන මොකවත් නෙමෙයි. දෘෂ්ටි උපාදානයේ යුතු කෙනාට දෘෂ්ටියට ග්‍රහණය වෙලා ඉන්නේ දෘෂ්ටියේ තුල බැසගෙන ඉන්න කෙනාට බුදුරජාණන් දේශනා කළ මිත්‍යා දෘෂ්ටිකයට උපත් දෙකයි. එක්ක නිරේ එක්ක තිරිසන් ලෝකේ. ඔන්න අනතුර. එතකොට උන දෘෂ්ටි වලට ග්‍රහණය වෙනවා. කාමයට, දෘෂ්ටියට, ඒ හැම එකටම විපාකෙම සකස් වෙනවා. ඊට පස්සේ අන සීලබ්බත උපාදානයට. එතකොට අහිංසකව කෙනෙක් පොයට සීලයක් දහමක් රකින්න ගියත් අන්න ඒකෙත් හොයනවනේ. එතකොට ඒකෙත් අන්න දැන් බුදුරජාණන්ගේ ධර්මයේ හරියට හරි ලස්සනට භාග්‍යතුන් වහන්සේ සිල්පද ගැන විස්තර කරලා තියෙනවා. එතකොට උන උච්චායසයන මහාසයන ගැන විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ. එතකොට අන්න කාගේ හරි වෙන මොකක් හරි පොතක් හරි මොනවා හරි විකාරයක් කියවලා තියෙන කෙනෙක් ඔන්න ඊට පස්සේ කියනවා මෙච්චර අඟල් ගානක් කුස වෙන්න ඕනේ අඟල් ගානක් පාත් වෙන්න ඕනේ මේ වගේව හිටියොත් මේ වගේව පාවිච්චි කරන්න බෑ උච්චාය. දැන් එහෙම එකක් බුදුරජාණන් කොහෙවත් දේශනා කරලා නැහැ. එතකොට අද කාලේ එතකොට සීල් ගන්න යන්න වෙන්නේ අර අද කාලේ කඩේ යනකොට ටේප් එක අරන් යන්න ඕන වගේ පොල් ගෙඩිය ගන්න. එතකොට මේ සීල් ගන්නකොට එයා ටේප් එකක් අරන් යන්නේ නැහැ. ඉඳ ගන්න ආසනේ උස දිග පළල මැනලානේ වාඩි වෙන්න තියෙන්නේ. එතකොට මේ මොකද හේතුව ඒවට එයා සිල්පදේ තේරුමක් දන්නේ. එතකොට සීලය කියන්නේ සිල්පදයක්. ඒ කියන්නේ භාගතුනසක ධර්මය දන්නේ නැති එකයි ඒකට හේතුව. දැන් එක සිල්පද හරිය ලස්සනට අපේ භාගතුනස විග්‍රහ කරලා දේශනා කරලා තියෙනවනේ. සතුන් මැරීම යන කුමක්ද? සොරකමින් වැරකීම යන කුමක්ද? විකාල භෝජනීය කුමක්ද? වැරදි කාමසනේ කුමක්ද? ඊට පස්සේ උච්චාසයන මහාසයන වැලකීම යන කුමක්ද? ඒතර අන්න දීඝනිකායේ පළවෙනි පොත් වහන්සේගේ සීලඛණ්ඩ වගේ හරිය ලස්සනට දේශනා කරලා තියෙනවා. දැන් ඒක පිළිගන්න අන්න කිනෙකුට ඒක මදිකමක්. ඒතර අන්න ඒක ඇද පුද්ගලයෙකු තියෙන. එතකොට දැන් ඒ හේතු වල ඔස්සේ සීලයේ ඒක තමයි අන්න වැරදි විදිහට සීලයකට ග්‍රහණය වෙන්නේ. දැන් වෙන තැන් වල වෙන ආගම් දැන් ඉන්දියාව වගේ නම් ඒකට බලු වෘත ඊට පස්සේ බලු පෙටියෙක් වගේ ඉන්නවා ගව වෘත හරකෙක් වගේ විදිහට ජීවිත. දැන් ඒව ලංකාවේ වෙලාවට නැහැ. ඉතින් ලංකාවෙත් නිගණ්ඨ ආගම් තිබ්බනේ අද අපේ මිනිස්සුත් ওই විදිහට හුරුවිලා යනවා. දැන් අද තියෙන්නේ ඔන්න ඔය වගේ වැරදි විදිහට වෘතවලට ග්‍රහණය වීමක්. ඒක ග්‍රහණයක් ඇත්තට. ඒක වැරදියි. ඒතර ඊයොසිතන්න මේකේ අනතුර තියෙන වෙන මොකක්වත් නෙමෙයි. හැම එකකින්ම අප මේ කියන, කරන, හිතන, පතන මේ හැම දෙයකම අනුව පින්වත්නි විපාක විඳවීම පිණිස කර්මය සකස් වෙනවා. ඒක යහපත් වුණොත් හොඳයි. ඒකේ කර්මයේ තියෙනවා කිව්වේ පුඤ්ඤාභි සංස්කාරය අපුඤ්ඤාභි සංස්කාරය කියලා වෙනසක්. ඒ නිසා පින්වත්නි හොඳට මේ කියපු කාරණා ටික ගැන හිතන්න. මේ ධමන්ට දුකක් පීඩාවක් කරදරයක් දුක සොම්නසක් එනකොට මේ දේවල් ගැන හිතමින් පුරුදු කරගන්න උත්සාහ කරන්න. එතකොට අපේ හිත එතකොට එක එක්කනාගේ හිත ශාන්ත වෙයි. ධර්මයෙන් පිහිට ප්‍රයෝජනෙ ගන්න වාසනාව ලැබෙයි. නැති වුණොත් වෙන්නේ මේකේ අනතුරු අද නෙමෙයි තියෙන්නේ. අපි හැමෝම මැරෙන වෙලාවක් එනවා.
අන්න එදාට අපි එක එක්කන හැමෝම තනි වෙනවා. ආන්නේ තනි වෙනකොට අපි ඉන්න කාලේ කියපු කරපු හිතපු කියපු දේවල් ටික තමයි අපිට මතක් වෙලා එන්නේ. අන්න එදාට පෙරදිලා ඉවරයි අපි. අපේ පරාජයේ ප්‍රතිඵලය අන්න අපිට එදාට ලැබෙනවා. ලැබෙන්නේ කොහෙවත් නෙමෙයි දුගතියක යොන්න අනතුර. ඉතින් ඒ නිසා මනුස්ස ලෝකේ උපත ලබාගෙන ඉන්න අපි හැමෝටම අපි කොහේ හිටියත් අපිට මේ දුක් දුම්නස් සුසුම් හෙලීම් මේ පීඩාවන්ට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ වෙනකොට මේ දේවල් හිතන්න. මේ ධර්මයට අනුව හිත ශක්තිමත් කර මේක තමයි ධර්මයෙන් හිත ශක්තිමත් කරනවා කියලා කියන්නේ. ශක්තිමත් කරගන්නවා කියලා කියන්නේ. එහෙම නැති වුණොත් අපි ලාමකුණොත් ලාමක හිතයකට ස්පර්ශ වෙන්නේ පින්වත්නි ලාමක දෙයක්මයි. හීන දෙයට එකතු වෙන්නේ හීන දෙයමයි. ඉතින් ඒ නිසා මේ ධර්මයේ හොඳට කියව ගන්න. බුදුරජාණන්ගේ මේ සූත්‍ර කාරණාවන් මේ සූත්‍ර ධර්මයන් හොඳට කියවගෙන දැන් අද අපි මේ කතා කරලා මේ පටිච්චසමුප්පාද දෙක මේ දුක පිණිස හේතු සකස් වෙන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මේ සුළු විග්‍රහයක්. ඒතර මේ කාරණා ටික ටික පුරුදු කරන්න උත්සාහ කරන්න. ඒතර තමන්ගේ ජීවිතේට එහෙම එක් ධර්මයේ ටික ටික එකතු කරගත්තොත් තමන්ගේ ජීවිතයේ ධර්මයෙන් ඍජු භවට පත් කරයි. අසරණ නොවි සරණක් ඇතුව මේ ජීවිතය අතහැරලා යන්න වාසනාව ලැබෙයි. නැත්නම් දුකසේ තමයි. ඉතින් ඒ නිසා මේ ධර්මයේ නුනුවණින් විමසමින් ධර්මයේම පිහිට පිළිසරණ කරගනිමින් ඔබ අප හැම දිනාට ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව අද දින අයං වස්සාන කාලෝ වස්සාන සදහම් දේශනා සඳහා දායකත්වයේ දරන්නේ ඇමරිකාවේ පදිංචි පින්වත් දිලානී වීරසිංහ මෑණියන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනා විසින් රැස් කර ගන්නට යෙදුණු සියලු පින අපි ප්‍රථමයෙන් අනුමෝදන් කරමු. සක්දෙව් රජුන් සතරවරම් දේව මහරජ දරුවන් ආලෝක සෙන්පතිතුමන් සීවක සෙන්පතිතුමන් ඇතුළු සියලුම සෙන්පති දෙවරුන්ටත් මේ පිම්බිමට අධිග්‍රහිතව සිටින්නා වූ සියලු දෙවියන්ටත් ඔබ අප සියලු දෙනාගේ ඉෂ්ට දේවතාවරුන් වහන්සේලාටත් සුමන සමන් දෙවියන් දුන් උපුල්වන් දෙවියන් දුන් ඇතුළු ලක්දිව බුදුසසුන සුරකින්න නානා නම්ගොත් වාසී සියලුම දෙවියන්ට ඒ වගේම සියලු බ්‍රහ්මීන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. අනුමෝදන සියලු දෙවියන් බ්‍රහ්මීන් දිව්‍ය ආයුෂ වර්ණ සැප බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග පඤ්ඤා යන සේක බල ධර්මයෙන් වැඩිත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේ මේ සීල පුණ්‍ය ධර්මයන් දිලානී වීරසිංහ මෑණියන් නමින් මිය පරලොව ගිය සයිමන් ගුණසේන පියාණන්ට ලයනල් විජේතිලක සහෝදරයාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම රොෂාන් වීරසිංහ මහතා නමින් මිය පරලොව ගිය දෙමාපියන් වන අමරා වීරසිංහ මෑණියන්ට ඒ වගේම හැරී වීරසිංහ තම පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රීමා ධර්මසේන මෑණියන් නමින් මිය පරලොව ගිය දෙමාපියන් වන අයිරින් පෙරේරා හැලන් පෙරේරා යන අයටද ඒ වගේම යූඩී ධර්මසේන පියාණන්ට යූඩී නලින් ධර්මසේන සහෝදරයාට ජගත් ලක්ෂ්මන් සහෝදරයාටද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ලක්මිනී මෑණියන් නමින් මිය පරලොව යන්ට යෙදුන ආර්යසේන පීරිස් තම පියාණන්ට චන්ද්‍රිකා අබේවීර තම මෑණියන් අබේවීර මෑණියන්ගේ දෙමාපියන් වන එල්.එස්. අබේවීර පියාණන්ට ඒ වගේම සෝමා අබේවීර මෑණියන්ට ඒ වගේම යමුනා අබේවීර සහෝදරියට ඒ ඇයට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස මේ පින් අනුමෝදන් වේවා කියලා සඳහන් කරන්නේ. ඉතින් ඒ හැමදෙනා නමින් මිය පරලොව යන්ට යෙදුන ඒ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප සියලු දෙනා නමින්ද මිය පරලොව යන්ට යෙදුන සියලු ඥාතීන්ටද මේ පින් අනුමෝදන. ඥාතීන්ගේ පරලොව ජීවිතය සැපවත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේ මේ සියලුම පුණ්‍ය ධර්මයන් සුජීවසුතින ලීලාවතී පීරිස් මෑණියන්ට ඒ වගේම ඉසංක පුතුණුවන් ඇතුළු දරු දෙදෙනාටත් ඒ වගේම රංගා ඒකනායක ඇතුළු
ඒ පවුලේ හැම දිනාටමත් ඒ වගේම නෙතලි කලණී යන දූදරුවන්ට ඒ වගේම ලක්මිනී මෑණියන්ට සහ දරු දෙදෙනාට ඒ වගේම චන්ද්‍රිකා අබේවීර ඒ වගේම රුහාන් හා දේවි මුදන් නායක යන්නේ හැම දිනාටද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරු ඇමරිකාවේ පදිංචි පින්වත් දිලානි වීරසිංහ මෑණියන් ඇතුළු ඒ පවුලේ හැම දිනාටද මේ පින් අනුමෝදන් වේ. හැම දිනාද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. ඒ හැම දිනාද සැපෙන් සැපේටම පත්වෙත්වා. ඒ හැම දිනා කරන කියන සිතන පතන සිළු ධාර්මික කිතුම් පැතුම් රැකී ආරක්ෂා ඒ දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදීද ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ හැම දිනාටම තුනුරුවන්ගේ සරණින් දෙවිරේක වරණින් පෙනෙන මෙන්ම නොපෙනෙන බාධා කරදර හිරියර පීඩා වලින් තොර සුවසේ පින්දහම් රැස් කර ගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේම මේ සීලෝම පුණ්‍ය ධර්මයන් ඔබ අප සීල දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දෙකලෙස අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේද මේ පින් අනුමෝදන්ව නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝ සම්පත සීල ආරක්ෂාව රැකවරණී සැලසෙත්වා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාභෝධී පිණිස උපකාර වෙත්වා. ඒ වගේ මේ සීල පින් ඔබ අප සීල දෙනාගේම දෙමාපිය ගුරුවර නෑදෑ හිතමිතුරු ඇතුළු සෑම දෙනාටමත් ඒ වගේම විශේෂයෙන් මේ පින සීල පින්වත් ස්වාමීන් වහන්සේලාට තනගාරිකා මෑණිවරුන්ට අනුමෝදන් මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝ සම්පත සැලසේවා. තුනුරුවන්ගේ සරණින් දෙවිරේක වරණින් සුවසේ පින්දහම් රැස් කර ගනිමින් පිළිසරණ ලබන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේ මේ සීල පින ඔබ අප සීල දෙනාගේම දෙමාපියන් ගුරුවර නෑදෑ හිතමිතුරු ඇතුළු සෑම දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානයෙන් උදව් උපකාර කරන නන්නයරින් උදව් උපකාර කරන්නා වූ සිව්පසෙන් උපකාර කරන්නා වූ සෑම දිනාටත් සමලිස මේ පින් අනුමෝදන්ව ඒ ඔබ අප සීල දෙනාද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝ සම්පත සීල ආරක්ෂාව රැකවරණී සැලසෙත්වා. ඔබ අප සීල දෙනා කරන කියන සිතන පතන සීල ධාර්මික කිතුම් පැතුම් රැකී ආරක්ෂා වෙල්ලඳාම් ගොවිතැන්පත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දෙයත්නම් ඒ සියල්ලද ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාටම තුනුරුවන්ගේ සරණින් දෙවිරේක වරණින් ගෞතම බුදු සසුනේ කිසි බාධා කරදර හිරියර පීඩාවකින් තොරව පිළිසරණ ලබන්න මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.